ප්‍රත්‍යාගණනය හොඳ නෝට් එකක් තියෙනවා. හොඳ නෝට් එකක් තියෙනවා දෙවන වර ප්‍රත්‍යාගණනය ගිණුම් ගත කරන විදිහ. එකපාරක් කියලා දෙනවා. පළවෙනි පාර ලාභයක් වෙලා දෙවෙනි පාරත් ලාභ නම් කරන වැඩේ වෙනසක් නැහැ. පළවෙනි පාර අලාභයක් වෙලා දෙවෙනි පාරත් අලාභ නම් කරන වැඩේ වෙනසක් නැහැ. පුතේ ගිය අවුරුද්දේ ලාභයක් වෙලා මේ අවුරුද්දේ අලාභයක් වෙලා නම් ඒ අලාභය මේ ලාභයට හිලව් කරන්න ඕනි. ලාභ අලාභ හිලව් කරන්න ඕනි. ගිය අවුරුද්ද අලාභ වෙලා මේ අවුරුද්දේ ලාභ නම් මේ ලාභය අලාභයට හිලව් වෙන්න ඕනි. හරි හරි. මම විනාඩි දෙකක් දෙන්නම් මේ සටහන ලියාගන්න. ඊට පස්සේ මම පාඩම කරගෙන යනවා. හරි. මේක ලියාගන්න අවශ්‍යයි. බලන්න ස්ක්‍රීන් එක. මේ සටහන ලියාගන්න. විනාඩි දෙක තුනක් දෙන්නම් අවශ්‍යයි ලියාගන්න. මොකද මම වෙලාව අරගෙන හොඳට කියලා දුන්න එක. දැන් මේවා ආයි කියලා දෙන්නේ මේ කියලා දෙන අවසාන වතාව පැහැදිලිද? මේක ඔයාට ශ්‍රේය ප්‍රමිතෙත් උගන්නලා තමයි මම සමාගම් ගාන හදද්දී ආයි උගන්නන්නේ. ඒත් බැරි නම් පොඩි අවුලක් තියෙනවා. ඔයාගේ දැනුමේ අවුලක් තියෙනවා. හරිනේ මේ හලබැර නෙමෙයි. දැන් මේක ලියාගන්න. මේක උගන්නන්නේ මෙතන විතරයි. ආයි මේව උගන්නන්නේ නැහැ. නිකන් විස්තර කියාගෙන යනවා විතර. ලියාගන්න අවශ්‍යයි. හරි පුතේ. ඔන්න දැන් වැඩි ඉවරනේ. දැන් මේ බලන්න. ඔන්න දැන් අපේ ගැළපිල්ල දෙමු. දැන් අපේ ගැළපිල්ල. දැන් මේක මම හයි උගන්නන්නේ. අපේ ගැළපිල්ල මම මෙතන ලියුවා. ඉඩම ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කළ 500ක් අලාභයි. මේ අවුරුද්දේ ලාභයි 2000ක්. මේ ඉස්තන ලියමු. ඉඩම ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනයෙන් 500ක් අලාභයි. දැන් 2000ක් ලාභයි. කොහමද දාන්නේ? දැන් ලාභයිනේ 2000ක්. එතකොට ඉඩමේ පිරිවැයට එකතු වෙනවා 2000යි. ඔන්න දැන් ලාභයි 2000ක්. පිරිවැයට එකතු වෙනවා 2000ම. අන්න එතනින් පටන් ගන්න. පිරිවැයට එකතු වුණා 2000යි. ගිය අවුරුද්දේ අලාභය 500නේ. ලාභය 2000න් 500ක් අලාභයට ඉලව් වුණාම ලාභ ඉතුරු වෙන්නේ කීයද? 2000ම ඉතුරු වෙන්නේ නැහැ. ලාභ ඉතුරු වෙන්නේ 1500යි. ඒ ඉතුරු වෙන්නේ 1500 තමයි වෙනත් විස්තීර්ණ ආදායමට එකතු වෙන්නේ. ලාභයි 2000ක් පිරිවැයට 2000ක් එකතු වුණා. ගිය අවුරුද්දේ 500ක් අලාභයිනේ. ඒතර 2000න් 500ක් අලාභයට ඉලව් වුණාම ලාභ ඉතුරු වෙන්නේ 1500. ඒක වෙනත් විස්තීර්ණ එකතු කරා. 500 එක අමතක කරන්න බෑ. 500 අලාභයට හිලව් කරා. අලාභයි නම් වෙනත් වියදමක්. අලාභයට හිලව් කරා නම් වෙනත් වියදමෙන් අඩු වෙනවා 500. පිරිවැයට එකතු වෙනවා 2000යි. වෙනත් විස්තීර්ණ එකතු වෙනවා 1500යි. වෙනත් වියදමෙන් අඩු වෙනවා 500යි. හරි. දැන් මුලින්ම ඉඩම් තීරුවේ ප්‍රත්‍යාගණනය කෙලින් එකතු කරන්න 2000 මෙන්න. ඉඩම් තීරුවේ ප්‍රත්‍යාගණනය කෙලින් පිරිවැයට එකතු කරා 2000.
පිරිවැයට එකතු කරා 2000. ඊළඟට ළමයි 500 අලාබෙට හිලා වුණාම වෙනත් විස්තීර්ණ යන්නේ 1500. ලියන්න වෙනත් විස්තීර්ණවල ඉඩම් ප්‍රත්‍යාගන ලාභ ඉඩම් කියලා 1500. වෙනත් විස්තීර්ණවල ලියන්න 1500 ඉඩම් ප්‍රත්‍යාගන ලාභ 1500 කියලා. 500 ලාභෙට හිලව් කරා නේද? සෝරි අලාභෙට හිලව් කරා නම් වෙනත් වියදමේ දාන්න ඍණ 500 මෙන්න. වෙනත් වියදමේ දාන්න ඍණ 500 ප්‍රත්‍යාගන ලාභ කියලා. ඔන්න වැඩි හරි. පුතේ ඉතින් ඊට වඩා සරල කළ උගන්නන්න මා දන්නේ නැහැ. මේ සරල එකේ උපරිම සරල විදියට උගන්නලා ලස්සනට ඔයාගේ දැනුම හදනවා. ඔයා අමතක කරන්න එපා පුතේ. අපරාධයක්. අපි ඔයා වෙනුවෙන් මහන්සි වෙන තරම ඔයා දන්නවා. කොච්චර ඔයා වෙනුවෙන් මහන්සි වෙනවද කියලා දන්නවා. වෙන කිසිම අයකට වඩා වෙන කිසිම ගුරුවරයෙක්ට වඩා අපි ඔයා වෙනුවෙන් කොච්චර දඟලනවද කියලා දන්නවා. ඒකේ වටිනකම ගන්න පුතේ. ඒක වටිනකම අපතේ යවා ගන්න එපා. හරි. එන්නේ ගැලපිලා. එන්නේ ඊළඟ ගැලපිල්ලට. ඉදම් ප්‍රත්‍යාගන්නේ හරි. පැය භාගයක් විතරයි ඉගෙනුවා. රෝම 4 පරිපාලන ගොඩනැගිල්ල ප්‍රථම වතාවට 21.31 3400ට ප්‍රත්‍යාගනය කරනවා. මේක හරි. පරිපාලන ගොඩනැගිල්ල ප්‍රථම වතාවට 21.31 කියන්නේ අවසාන දවසේ යටින් ඉරක් ගන්න. ගොඩනැගිල්ල 21.31 තමයි 3400ට ප්‍රත්‍යාගනය කරන්නේ. පුතේ. ගොඩනැගිලි කියන්නේ ෂය වන වත්තමක්. ගිය සතියේ ගැන්නුවා. ෂය දැන් උන එක ප්‍රත්‍යාගනයක් අත්තකින් තිබ්බා. ගොඩනැගිලි කියන්නේ ෂය වන වත්තම. පුතේ ෂය වන වත්තම් ප්‍රත්‍යාගනය පියවර දෙකයි. එක ෂය වෙන වත්තමක් ප්‍රත්‍යාගනය කරනවා නම් පියවර දෙකයි. පළවෙනි එක ප්‍රත්‍යාගනන දිනය දක්වා මෙතෙක් ෂය හොයලා ඒක පිරිවැය වගුවෙන් අඩු වෙන්න ඕනේ. සමුච්චිත ෂය වගුවෙන් අඩු වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මොකක්ද? ප්‍රත්‍යාගනන ලාභය බලන්න. ෂය වෙනවත් තමක් ප්‍රත්‍යාගනනය කරනවා නම් මුලින්ම ප්‍රත්‍යාගනනය කරන දවස වෙනකන් මෙතෙක් ෂය පිරිවැය වගුවෙන් අඩු වෙන්න ඕනේ. සමුච්චිත ෂය වගුවෙන් අඩු වෙන්න ඕනේ. ඊළඟට තමයි ලාභය බලන්නේ. ඒක ඉගෙනුවේ ගිය සතියේ මම ඉගෙන වැඩි පැහැදිලි කිරීමක් කරන්නේ. හරි. මුලින්. දැන් ගොඩනැගිල්ල ප්‍රත්‍යාගනනය කරන්න යනවනේ. පුතේ මං අහන ප්‍රශ්නේ. පළවෙනියට මොකද්ද කරන්නේ? ප්‍රත්‍යාගනනය කරන දවස වෙනකම් මෙතෙක් ෂය යට වගුවෙන් අඩු වෙනවා. උඩ පිරිවැය වගුවෙන් අඩු වෙනවා. මුලින්ම කරන දේ. මෙතනින් අඩු කරා මෙතනින් අඩු කරා. කීයක්ද අඩු කරන්නේ? මං අහන එක උත්තරේ. ප්‍රත්‍යාගනනය කරන්නේ වසර මුලද වසර අගද? ප්‍රත්‍යාගනනය කරන්නේ මුලද අගද? අග 21.31. ගොඩනැගිලි වල අග දවසේ වෙනකන් ශ්‍රය කීයද? ප්‍රත්‍යාගනනය කරන්නේ වසර අගනේ. ප්‍රත්‍යාගනනය කරන්නේ අග නම්. අග දවසේ වෙනකොට ගොඩනැගිලි ශ්‍රය කීයද? මේ සටහන බලන්නකෝ. මුල ශ්‍රය 1500යි. මේ අවුරුද්දේ ශ්‍රය 500යි. අවසාන දවසේ වෙනකන් මෙතෙක් ශ්‍රය කීයද? මුල 1500යි. මේ අවුරුද්දේ 500යි. අවසාන දවසේ වෙනකන් ශ්‍රය ටික 2000යි නේ. අන්න. එහෙනම් ප්‍රත්‍යාගනනය කරන්නේ අවසාන දවසේ. ඒ අවසාන දවස වෙනකන් මෙතෙක් ශ්‍රය ටිකක් 2000නේ. හරි. යට සමුච්චිත ශ්‍රය වගුවේ ප්‍රත්‍යාගනනය මත ශ්‍රය කෙලින් දාන්න ඍණ 2000. උඩ පිරිවැය වගුවේ ප්‍රත්‍යාගනනය මත ශ්‍රය කෙලින් දාන්න ඍණ 2000. යට සමුච්චිත ශ්‍රය වගුවේ දාන්න ප්‍රත්‍යාගනනය මත ශ්‍රය කෙලින් ඍණ 2000යි. උඩ පිරිවැය වගුවේ දාන්න ප්‍රත්‍යාගනන මත ශ්‍රය කෙලින් ඍණ 2000යි. හරිද? ප්‍රත්‍යාගනනය කරන්නේ අග දවසේ එදා වෙනකන් ශ්‍රය 2000නේ. මේකයි එකතු වුනහම අග දවස වෙනකන් ශ්‍රය 2000 යට වගුවෙන් අඩු කරා උඩ වගුවෙන් අඩු කරා. දැන් ළමයි ලාභය බලමු. හරි මෙන්න බලනවා ලාභය. පුතේ. ඔන්න බලන්න ලාභය බලන විදිහ. ගොඩනැගිල්ලේ පිරිවැය 5000නේ. 5000න් 2000ක් ශ්‍රය වුණාම ගොඩනැගිල්ලේ සුද්ධාගය කීයද? පිරිවැය 5000න් චුට්ටකට කලින් ශ්‍රය 2000ක් අයින් කරා. පිරිවැය 5000න් ශ්‍රය 2000ක් අයින් කරාම ගොඩනැගිල්ලේ සුද්ධාගය 3000යි. ගොඩනැගිල්ලේ සුද්ධාගය 3000යි. 3000ක් අපිට වටින්නේ ගොඩනැගිල්ල 3000යි. අපිට 3000ක් වටින ගොඩනැගිල්ල පුතේ ප්‍රත්‍යාගනනය කරන්න කීයද? 3400. පිරිවැය 5000න් ශ්‍රය 2000ක් අඩු වුණාම සුද්ධාගය 3000නේ. එතකොට අපිට 3000ක් වටින ගොඩනැගිල්ල ප්‍රත්‍යාගනනය කරන්නේ 3400. ඒ කියන්නේ කීයක් ලාභයිද? ප්‍රත්‍යාගනනයෙන් කීයක් ලාභයිද? 400ක් ලාභයි. ප්‍රථම වතාවට කියලා කියනවා. පළවෙනි පාර ලාභයි නම් පිරිවැයට එකතු කරන්න වෙනත් විස්තීර්ණ ආදායමට එකතු කරන්න. ලාභයි 400ක්. ප්‍රත්‍යාගනනය කෙලින් ගොඩනැගිලි තීරුවට එකතු කරන්න 400. ප්‍රත්‍යාගනනය කෙලින් ගොඩනැගිලි තීරුවට එකතු කරන්න 400. ඒ වගේම වෙනත් විස්තීර්ණ ආදායමේ ලියන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගනන ලාභය 400. වෙනත් විස්තීර්ණ ආදායමේ ලියන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගනන ලාභය 400. අංක 5 කල්බදු. දේපල පිරියට උපකරණ යටතේ දක්වා ඇති රටය 4යි එක කල්බදු ක්‍රමයට පත් කරගෙන තියෙන්නේ.
කල්බදු කාලයේ වසර 4ක් වන අතර දිව කාලයේ වසර 5යි. කල්බදු කාලයේ අවසානයේ වත්කමේ අයිතිය ගැනුම් කරුට හිමි නොවේ. යටින් ඉරගන්න. යටින් ඉරගන්නේ වාක්‍යයද? කල්බදු කාලයේ අවසානයේ වත්කමේ අයිතිය ගැනුම් කරුට හිමි නොවේ. ඒ කල්බදු කාලයේ අවසානයේදී වත්කමේ අයිතිය ගැනුම් කරුට හිමි නොවේ නම් කල්බදු කාලයත් ඵලදායී ජීව කාලයක් කියන දෙකෙන් අඩු එකට තමයි ඡය කරන්නේ. මේ සඳහා මූලික ගෙවීමක් නොමැති අතර ගෙවන ලද වාරිකය පොලි ගිණුමේ තියෙනවලු. මෙන්න අවුරුදු 4 පොලි දෙනවා. ඔන්න කල්බදු ගැලපිල කරනවා. හරි. ඔයා ඇඳගන්න තී ගිණුම් දෙකක් මම මෙතන කරන්නම්. තී ගිණුම් දෙකක් අඳි. වත්කම් ගිණුමයි මේකෙන් ගිණුම ඕනිත් නෑ. මං අර බැරි එක ළමෙක් හරි ඉදියොත් කියලා ගෙන්න. අඳින්න මුලින්ම වත්කම් ගිණුමයි කල්බදු නයි හිමි ගිණුම. අඳින්න තී ගිණුම් දෙක මුලින්ම අඳින්න වත්කම් ගිණුම වත්කම් ගිණුමයි කල්බදු නයි හිමි ගිණුම. වත්කම් ගිණුම කල්බදු ණය හිමි ගිණුම අඳින්න. ඕනෑම කල්බද්දක් නම් විත්වසටහන් ටික එක මූලික ගෙවීම මුදල් බැර වත්කම් හර දෙක ඍජු ගෙවීම මුදල් බැර වත්කම් හර තුන කල්බදු වගකීම වත්කම් හර කල්බදු ණය හිමි අතර පොලි හර කල්බදු ණය පහ දෙවන වාරිකය මුදල් බැර කල්බදු ණය හිමි. ඕනෑම කල්බද්දක කරන්නේ මෙන්න මේ විත්වසටහන් පහ විතරයි. මූලික ගෙවීම ඍජු ගෙවීම කල්බදු වගකීම පොලිය වාරිකය. අපි එරි කරමු. එක උඩ තියෙනවා පුතේ බෙදා හැරීමේ රට කියලා පිරිවැය 1200ක් තියෙනවා. ඒ කියන්නේ මේ ගානේ පැහැදිලිව කල්බදුවත් කමේ පිරිවැය 1200යි කියලා දෙනවා. ගානේ කෙලිම උඩ දෙනවා කල්බදුවත් කමේ රට 1200 පිරිවැය. මේ ගානේ කියනවා මූලික ගෙවීමක් නැහැ කියන්නේ. ගානේ කියනවා මූලික ගෙවීමක් නොමැත. මේ ගානේ මූලික ගෙවීමක් නැහැ. ඍජු ගෙවීමක් නැහැ. එහෙනම් ඔය 1200ම නේද කල්බදු වගකීම. එළමයි වත්කමේ පිරිවැය හැදෙන්නේ කොහොමද? මූලික ගෙවීමයි ඍජු ගෙවීමයි කල්බදු වගකීමයි කියන තුනෙන් නේද වත්කමේ පිරිවැය හැදෙන්නේ. මූලික ගෙවීමකුත් නැත්තම් ඍජු ගෙවීමකුත් නැත්තම් පිරිවැය 1200 වෙන්නේ කල්බදු වගකීම 1200ක් නිසානේ. සරල තේරුම හරිනේ. මූලික ගෙවීමක් නැත්තම් ඍජු ගෙවීමක් නැත්තම් කල්බදු වත්කමේ පිරිවැය වෙච්ච 1200ම නේද කල්බදු වගකීම වෙන්නේ. මේකේ කල්බදු වගකීම 1200. විසටහන වත්කම් ගිණුම හර කරන්නේ 1200ක් කල්බදු ණය හිමි බැර කරන්නේ 1200ක්. වත්කම් හර කරන්නේ 1200ක් කල්බදු ණය හිමි බැර කරන්නේ 1200. මූලික ගෙවීමක් නැහැ ඍජු ගෙවීමක් නැහැ කල්බදු වගකීම විතරයි තියෙන්නේ. ඔයාට සැකනම් ශේෂ පිරික්සුම බලන්නකෝ. ඒකේ කල්බදු ණය හිමි කියලා 1200ක් තියෙන්නේ මේක. කල්බදු වගකීම 1200යි ඒක වත්කම් හර කල්බදු ණය හිමි බැර. කල්බදු වගකීම හරි. පොලිය. පුතේ මේ ගානේ පොලිය මේ අවුරුද්දේ පොලිය කීයද 240යි වෙතින් 20 21 පොලිය. පොලි හර කල්බදු ණය හිමි බැර. මුලින්ම පොලි හර නම් යන ළමයි මූල්‍ය වියදමට පොලි හර නම් ලියන්න මූල්‍ය වියදමේ කල්බදු ණය හිමි කියලා 240. පොලි හර නම් ලියන්න මුලින්ම මූල්‍ය වියදමේ කල්බදු ණය හිමි කියලා 240. පොලි හර කල්බදු ණය හිමි බැර කරන්න පොලි කියලා 240. කල්බදු ණය හිමි බැර කරන්න 240. ඊළඟට වාරිකය අන්තිම එක වාරිකය. මේ ගානේ කියනවා මූලික ගෙවීමක් නොමැති අතර ගෙවපු වාරිකය පොලි ගිණුම හර කරලා තියෙන්නේ වාරිකයලු. බලන්න පුතේ. පොලි ගිණුම කීයක් හර කරලා තියෙනවද? කල්බදු පොලි කියලා අන්න තියෙනව නේද 465ක්. කල්බදු පොලි කියලා 465ක් තියෙනව නේද? ඒ 465 ලු වාරිකය. මුදල් බැර කල්බදු ණය හිමි හර. මුදල් බැර කල්බදු ණය හිමි හර වාරිකය. මූලික ගෙවීම නැහැ, ඍජු ගෙවීම නැහැ. වගකීම වත්කම් හර කල්බදු ණය හිමි බැර. පොලිය පොලි හර කල්බදු ණය හිමි බැර වාරිකයේ මුදල් බැර කල්බදු ණය හිමි හර. දැන් තුලනය කළ අදාළ තැන් වල දාමු. මුලින්ම ඔයාගේ වත්කම් ගිණුම තුලනය කරාම මේදී වත්කම් ගිණුමේ ශේෂය 1200 නේ පුතේ. වත්කම් ගිණුමේ ශේෂය දාන්න භාවිතයිතිය ඇති වත්කම් සටහනේ පිරිවැය කෙලින්. වත්කම් ගිණුමේ ශේෂය 1200 නේ පිරිවැය වෙන්නේ. දාන්න භාවිතයිතිය ඇති වත්කම් සටහනේ පිරිවැය කෙලින් 1200 දාන්න. ඔන්න වත්කම් ගිණුමේ ශේෂය පිරිවැය කෙලින් දැම්ම. වත්කම් ගිණුමේ ශේෂය 1200 පිරිවැය කෙලින් දැම්ම. වත්කම් ගිණුම හරි. දැන් එන කල්බදු ණය හිමි ගිණුම තුලනය කරමු. පුතේ කල්බදු ණය හිමි ගිණුම තුලනය කරාම ශේෂය 975. කල්බදු ණය හිමි ගිණුම තුලනය කරාම ශේෂය 975. බැර 1440. හර 1440. හර ශේෂය 975 කියන්නේ. කල්බදු ණය හිමි ගිණුමේ ශේෂය හර පැත්තේ 975 කියන්නේ. දැන් ඔක මොනවා වෙන් කරන්න ඕනිද? 975 මොනවා වෙන් කරන්න ඕනිද මේක? ජංගම නමන වෙන් කරන්න ඕනේ. ළමයි 975න් හැම වෙලේම ජංගම වෙන්නේ මම ඒක ලියනවා ඉතින් හැම පාරම හැම වෙලේම ජංගම වෙන්නේ ඊළඟ වසරේ
ගෙවන වාරිකයෙන් ඊළඟ වසරේ පොලිය අඩු වුණාම ඉන්නේ කායියන්නේ නැහැ. හැම වෙලේම ජංගම වෙන්නේ. ඊළඟ අවුරුද්දේ ගෙවන වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරනවා. ගෙවන වාරිකය නම් 465යි. ඊළඟ අවුරුද්දේ පොලිය කීයද? 195යි නේද? 21 22 කියන්නේ ඊළඟ අවුරුද්ද. වාරිකය 465න් ඊළඟ අවුරුද්දේ පොලිය 195ක් අඩු වුණාම ජංගම වගකීම 270යි. ජංගම වගකීම 270යි. මුළු වගකීම 975 නේ පුතේ. මුළු වගකීම 975න් 270ක් ජංගම නම් 975න් 270 අඩු වුණාම ඉතුරු 705 ජංගම නම. ඉතුරු 705 ජංගම. එතකොට ජංගම වගකීම 270යි ජංගම නවන වගකීම 705යි. ජංගම 270යි ජංගම නවන 705යි. ඒක දාන්න දැන් ජංගම නවන වල දාන්න. ජංගම නවන වගකීමේ දාන්න කල්බදු ණය හිමි 705. ජංගම වගකීමේ දාන්න කල්බදු ණය හිමි 270. ජංගම වගකීම 270 දාන්න. හරි. අන්තිමට කල්බදු ෂය කරන්න තියෙන. උදේ මේ ගානේ පැහැදිලිව කියනවා. කල්බදු කාලයේ අවසානයේ වක්කමේ අයිතිය පැවරෙන්නේ නැහැ කියනවා. එහෙනම් කල්බදු කාලයත් ඵලදායි ජීව කාලෙනුත් අඩු වගේට ෂය වෙයි. කල්බදු කාලය අවුරුදු 4යි ජීව කාලය අවුරුදු 5යිනේ. දෙකෙන් අඩු වගය කියන්නේ 4න් බෙදලා තමයි ෂය කරන්නේ. පිරිවැය 1200 අඩු වගය වෙච්ච 4න් බෙදුවාම අවුරුද්දක ෂය 300. 1200 බෙදෙන්නේ 4න් ජීව කාලය නෙමෙයි. 1200 4න් බෙදුවාම ෂය 300. දාන්න මෙතන වසරේ ෂය කෙලින් 300 සමුච්චිත ෂය විදිහට 300 දාන්න. සටහන් අංක 5 සමුච්චිත ෂය විදිහට 300 දාන්න. ඒ වගේම ඒක වියදමක් යන බෙදා හැරීම් වියදමේ රතෂය 300. ඒක වියදමක් බෙදා හැරීම් වියදමේ දාන්න රතෂය 300. ඔන්න කල්බදු ගැලපීමත් හරි. අංක 6 භාණ්ඩාගාර බිල්පත් මිලදීගෙන ඇත්තේ 1.1. ඒක යටින් ඉරක් ගහලා තියාගෙන පස්සේ ඔක කරන්න තියෙනවා. 1.1 භාණ්ඩාගාර බිල්පත් මිල කරන් තියෙන කියන එක ඉරක් ගහලා තියාගෙන පස්සේ කරමු. ගොඩනැගිලි අංක 7 ගොඩනැගිලි කුලී ලෙස දක්වා ඇත්තේ ප්‍රදර්ශනාගාරය හා ගබඩාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා වර්ෂයක කුලිය. කුලිය කියලා කීයක් වෙනවද බලන්න පුතේ? ගොඩනැගිලි කුලිය කියලා 720ක් තියෙනව නේද? මේ 720 අපි ගාන හදන අවුරුද්ද මොකක්ද? ගාන හදන්නේ 24යි 1 21 3යි 31. මෙන්න මේ අවුරුද්ද තමයි අපි ගාන හදන්නේ. හැබැයි කුලිය කියලා 720ක් තියෙනව නේද? ඒ කුලිය 720 10යි 1 ඉඳන් ඊළඟ අවුරුද්දට ගෙවලා තියෙනවා. ඒ කුලිය 720 ගෙවලා තියෙන්නේ 10යි 1 සිට. එතකොට අපි වියදමට ගන්නේ 10යි 1 ඉඳන් 3යි 31ට තියෙන මාස 6 තමයි වියදම. ඉතුරු මාස 6 ඉදිරියට ගෙවුව වියදම. කුලිය 720 නේ අවුරුද්දෙම කුලිය. ඔය 720න් වියදමට එන්නේ භාගයයි. ඒ කියන්නේ 360ක් වියදම ඉතුරු 360 ඉදිරියට ගෙවුව වියදම. 10යි 1 ගෙවුව නිසා 10යි 1 ඉඳන් 3යි 31ට වියදමට ගන්නේ මාස 6කට. 720න් මාස 6ක් කියන්නේ වියදමට එන්නේ 360යි. දාන පරිපාලන වියදමේ කුලිය කියලා 360. මුලින්ම පරිපාලන වියදමේ දාන්න පුතේ කුලිය 360. ඒ වගේම ඉදිරියට ගෙවුව කුලිය ජංගම වත්කමේ දාන්න මැදින් ණය ගැටියන්ට ඉඩ තියලා ඉදිරියට ගෙවූ කුලිය 360. 360ක් දාන්න වියදමේ ඉතුරු 360 ජංගම වත්කමේ දාන්න. ඒ වගේ මෙතන කියනවා අවද 21 3.31 අවසන් කාලතුවේ වරිපනම් 80ක් උපචිතයි. ළමයි උපචිත නම් ශේෂ පිරික්සුමේ වරිපනම් වලට 80ක් එකතු කරලා ඒවත් ලේසි ඒවා ඉක්මනට කරමු. ශේෂ පිරික්සුමේ වරිපනම් 60ක් තියෙනවා. 60ට මේ 80 එකතු වුනහම ඔක්කොම වරිපනම් 140නේ. දාන්න එක පරිපාලන වියදමේ රක්ෂණය 140. ශේෂ පිරික්සුමේ තිබ්බ 60ට උපචිත 40 එකතු වුනහම වියදමට දානවා 140. ඊට පස්සේ උපචිතයක ජංගම වගකීමනේ. දැන් මේ කතාව උර්ධ බලන්න. අපි ජංගම වගකීමේ කෙලින්ම ලියන්නේ අයිතම තුනයි. ණය හිමි, කල්බදු ණය හිමි, ගෙවිය යුතු බදු. ඉතුරු ජංගම වගකීම් වෙනත් ගෙවිය යුතු දෑ සටහනේ ලියන්න. හරිනේ? එහෙනම් මේ උපචිත 80 වෙනත් ගෙවිය යුතු දෑවල ලියන්න. ඒ කියන කතාව උරු කරගන්න ජංගම වගකීම ලියන්නේ ණය හිමි, කල්බදු ණය හිමි, ගෙවිය යුතු බදු විතරයි. ඉතුරු ටික වෙනත් ගෙවිය යුතු දෑවල ලියන්න. මේකේ ලියලා ජංගම වගකීමට ගන්න. ලියන්න ගෙවිය යුතු රක්ෂණය 80. අංක 8 අර්ථ සාධක. ඒකත් මම ගිය සතියේ ගන්නවා බලන්න. අර්ථ සාධකය සඳහා සේවක සේව්‍ය දායකය 10%යි 15ක් වේ. භාරකාරයට 3%යි. EPF ETF සම්බන්ධ කිසිදු ගෙවීමක් හෝ වෙන් කිරීමක් නැහැ. සේවක වැටුප ලෙස දක්වලා තියෙන්නේ EPF දායකය අඩු කරගත්ත ටික. බලන්න ශේෂ පිරික්සුමේ සේවක වැටුප් කියලා 810ක් තියෙනවා පේනවා. මේ 810 කියලා මෙයාලා කියන්නේ
මොකක් අඩු කරගත්ත එකද? සේවක අර්ථ සාධකේ අඩු කරපු එක. හරි. මම මෙතන ඉඩ තියෙන නිසා මෙතන ලියන්නද? ළමයි අර්ථ සාධක පළවෙනි පියවර අර්ථ සාධක බාරකාර කරන පියවර මොනවාද? පළවෙනි පියවර 1 දල වැටුප පරිපාල 2 ගිය සතියේ කියලා දුන්නා ඉතින් මෙහෙම. දෙවෙනි එක මොකක්ද? ආයතනයේ EPF පරිපාලන. 3 ආයතනයේ ETF පරිපාලන. මෙන්න පළවෙනි වැඩ තුන. දල වැටුප පරිපාලන, 2 ආයතනයේ අර්ථ සාධකයේ පරිපාලන, 3 ආයතනයේ බාරකාරයේ පරිපාලන. 4 මොකක්ද? ආයතනයේ අර්ථ සාධකයයි සේවකයාගේ අර්ථ සාධකයයි දෙකම එකතු කරලා ඒකෙන් ගෙවිය යුතු ටික ජංගම වගකීම. අන්තිම එක ආයතනයේ බාරකාරය කෙලින්ම ජංගම. ඔන්න ඔය වැඩ ටිකනේ කරන්න. අපි ওই ටික හොයමු. මෙතන මුලින්ම වැටුප් කියලා දෙනවනේ පුතේ 810. හැබැයි මෙයාලා කියනවා ඔය 810 කියන්නේ දල වැටුප නෙමෙයි. දල වැටුපෙන් සේවක EPF. සේවකයාගේ EPF එක අඩු වුනහම ආපු වගේ තමයි ඔය 810 කියලා කියන්නේ. මේක කියනවනේ ගැලපෙන්නේ. දල වැටුපෙන් සේවක අර්ථ සාධකේ අඩු කරාට පස්සේ ආපු වගේ තමයි 810. එතකොට කොහොමද දල වැටුප හොයන්නේ? දැන් පුතේ දල වැටුප 100 නම් අර්ථ සාධකයේ 10නේ 110නේ. එතකොට මේක සමාන වෙන්නේ 90ට නේද? 810 සමාන වෙන්නේ 90ට නේද? දල වැටුප 100 නම් සේවකයාගේ අර්ථ සාධකයේ විදිහට 10ක් නේ අඩු වෙන්නේ 110යි. දල වැටුප 100 නම් අර්ථ සාධකයේ 10 අඩු වුණාම මේ 90නේ 810. එතකොට දල වැටුප හොයන්න පුළුවන් 810 සමාන 90ට නිසා 810 බෙදනවා 90න්. දල වැටුප කියන්නේ 100නේ. වැඩි කරනවා 100. ඔන්න. 810 බෙදනවා 90න් වැඩි කරනවා 100. ඔන්න දල වැටුප. 810 සමාන වෙන්නේ 90 නේ පුතේ. ඒකින්ද 810 බෙදනවා 90න් වැඩි කරනවා 100. මෙන්න කෙලින්ම දල වැටුප 900යි. 810 90න් බෙදලා 100න් වැඩි වුණාම දල වැටුප 900යි. ඔන්න මතක තියාගන්න දල වැටුප 900යි. කීය දෙනන් ආයතනයේ අර්ථ සාධකේ 115ක් නේද? 900ට 115ක් ආයතනය. 900ට 115ක් කියන්නේ කීයද? 900ට 115ක් කියන්නේ කීයද? 135ක් ආයතනයේ අර්ථ සාධකේ. ආයතනයේ බාරකාරය 103යි නේ. ඒ කියන්නේ 900ට 103 කියන්නේ 27යි. දල වැටුප 900 පරිපාලන. ආයතනයේ අර්ථ සාධකයේ 115ක් 900ට 115 කියන්නේ 135. ඒත් පරිපාලන. ආයතනයේ බාරකාරය 900ට 137 ඒත් පරිපාලන. එතකොට ලියන පරිපාලන වල දල වැටුප 900යි. EPF වියදම 135යි. ETF වියදම 107යි. පළවෙනි වෙලට දල වැටුප දාන්න පරිපාලනයේ 900. ආයතනයේ 135 දාන්න පටලන වල ආයතනයේ 137 පරිපාලන වල දාන්න. හරි. දැන් ඉතුරු වැඩ ටික කරමු. ආයතනයේ අර්ථ සාධකයයි සේවකයාගේ එකතු කරලා. ආයතනයේ 900ට සේවකයාගේ 90යි. ආයතනයක 35යි. සේවකයාගේ 90යි. ආයතනයේ 35යි. සේවකයාගේ අර්ථ සාධකය ආයතනයක 135යි දෙකේ එකතුව 225ක් ජංගම වගකීම ගෙවිය යුතුයි. 200 ජංගම වගකීම. ඒ වගේම බාරක 100 කොහොමද? බාරකාරය ජංගම වගකීම නෙමෙයි විවිධ දේවල් කියන්නේ. ජංගම කියන්නේ. යන වෙනත් දේවල් දේවල් ගෙවිය යුතු EP වියදම නෙමෙයි. ගෙවිය යුතු EPF ලියන ගෙවිය ලියන වෙනත් ගෙවිය යුතු දේවල් ගෙවිය යුතු EPF 25යි හරි කොහොමද? 135යි කියන. ගෙවිය යුතු ETF කියලා 27. ඒ පියවර ඒ විදිහට මතක තියාගන්න. එතකොට හරි අමාරු නෑ පොඩ්ඩක්වත් එතකොට. හරි. හරිනේ ඒක අර්ථ සාධකයි. වර්ෂයට අදාළ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය උපචිත වෙන්න ඕන පුතේ. ගානේ භාණ්ඩාගාර බිල්පත් 1200ක් තියෙනවනේ 100%. ඒ කියන්නේ 1200ට 110ක් කියන්නේ අවුරුද්දේ පොලිය 120. ඔය තියෙන ශේෂ පිරික්සුම. භාණ්ඩාගාර බිල්පත් 1200යි පොලිය 110යි. 1200ට 110 කියන්නේ පොලිය 120යි. හැබැයි වාට මතකද රෝම 6 බලන්න. රෝම 6 කියනවා 1.1 තමයි මිලට ගත්තේ. 1.1 ගත්තා කියන්නේ පොලිය බලන්න ඕනි මාස 3යි. 120ට මාස 3ක් තමයි පොලි. ඒ කියන්නේ අපිට කොච්චරද ලැබෙන්න තියෙන පොලිය 30යි. 1200ට 110 අවුරුද්දේ පොලිය නම් 120යි. 6 වෙනි ගැලපිලි කියනවනේ 1.1 ගත්තේ කියලා. පුතේ 1.1 ගත්තා කියනවා නම් පොලිය මාස 3යිනේ බලන්න. 120ට 12න් 3 භාණ්ඩාගාර බිල්පත් වල පොලිය
30ක් ලැබිය යුතුයි. පොලිය අපේ ආදායමක්. පොලිය 30 අපේ ආදායමක් නේ. හරි. මුලින්ම ජංගමවත් කමේ ලියන්න ලැබිය යුතු පොලිය 30. මුලින්ම ජංගමවත් කමේ ලියන්න ලැබිය යුතු පොලිය 30. ඒ වගේම සටහන් අංක 1 වෙනත් ආදායමේ ලියන්න පොලිය 30. සටහන් අංක 1 වෙනත් ආදායමේ ලියන්න පොලිය 30. ජංගමවත් කමේ ලියන්න ලැබිය යුතු පොලිය 30. සටහන් අංක 1 වෙනත් ආදායමේ 30 ලියන්න. ළමයි ළඟට. අග ලැබිය යුතු ශේෂයෙන් 80ක් බොල් ණය කපා හැර 10%ක් අඩමාන ණය. හරි. මුලින්ම ඒවා ලේසියිනේ. බොල් ණය නම් මුලින්ම ලියන්න බෙදා හැරීම් වියදමේ බොල් ණය 80. බොල් ණය නම් මුලින්ම බෙදා හැරීම් වියදමේ ලියන්න බොල් ණය 80. ඒ වගේම ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු දෑ වලින් 80ක් අඩු කරන්න. පේනවද ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු දෑ වල 3500ක් තියෙනවා. 3500 ගාව ඍණ 80ක් දාන්න. දැන් 3500න් 80 අඩු වුණාම 3420යිනේ. ලියන ළමයි එක සටහන් අංක 7 වෙළඳ ලැබිය යුතු දෑ කියලා 3420 දාන්න. අඩමානනය අඩු කරන්න. අඩු කරාම එන 3420 ලියන සටහන් අංක 7 වෙළඳ ලැබිය යුතු දෑ කියලා 3420 ලියන්න. ඊට යටින් 110ක් අඩමානනය අඩු කරන්න පුතේ. ඒ කියන්නේ 342ක් නේ. 3420ට පහලින් ඍණ අඩමානනය වෙන් කිරීම කියලා 342ක් අඩු කරන්න. එතකොට ශුද්ධ ණය ගති 3078යි නේද? මේකෙන් මේක අඩු වුණාම ශුද්ධ ණය ගති 3078යි නේ. ලියන්න එක කියලා ජංගමවත් කමේ. ලියන්න ජංගමවත් කමේ වෙළඳ ලැබිය යුතු දෑ සටහන් අංකය 6 නේද? 6 නේද? ඔය මේක 7 නෙමෙයි සටහන් අංකය 6. ඔයාගේ හරියට ඇති නේද? මේක සටහන් අංකය 6 නේ. 7 මුදල් හා මුදල් සමාන. සටහන් අංකය 6. ලියන ජංගමවත් කමේ අවසන් තොගයට පහලින් වෙළඳ ලැබිය යුතු දෑ සටහන් අංක 6 3078. අදි උණ බලන්න පුතේ. මේ ඉතාලියේසි ශේෂ පිරික්සුමේ හානි කරන ඉඩ ඇරීම 400යි. දැන් ඕනි 342යි නේද? ශේෂ පිරික්සුමේ හානි කරන වෙන් කිරීම 400ක් තියෙනවා. දැන් ඕනි 342යි නේ. ඒ කියන්නේ වෙන් කිරීම වැඩි. කීයද? 58ක් වැඩි නේ. 400ක් වෙන් කරලා දැන් ඕනි මේ ගාන නම් වෙන් කරපු ගාන 58ක් වැඩි. අදි බෙදා හැරීමෙන් 58ක් අඩු කරා. හානි කරන අලාභ අදි කියලා බෙදා හැරීමට ඍණ 58 දාන්න. හානි කරන අලාභ අදි කියලා බෙදා හැරීමට ඍණ 58 දාන්න. අංක 11 ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද බදු පෙර ලාභයෙන් 3න් 1යි. එන්න පුතේ බදු ගැලපිලා දැම්ම කරන්න බෑ. බදු පෙර ලාභය හොයනකන් ඒක රවුම් කරලා තියාගන්න. බදු පෙර ලාභය හොයලා කරමු. 12 අධ්‍යක්ෂක තීරණ රඳවාගත් ඉපයුම් වලින් 500ක් පොදු සංචිතයට මාරු කිරීම. මතකද මම කිව්වා? පොදු සංචිතයට මාරු කරන්න කිව්වොත් රඳවාගත් ලාභයෙන් අඩු කරා පොදු සංචිතයට එකතු කරා. ඉච්චරයි වෙන වැඩ නෑ. ලියන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ පොදු සංචිතයට මාරු කිරීම කියලා. රඳවාගත් ලාභයට දාන්න ඍණ 500, පොදු සංචිතයට දාන්න ධන 500. පුතේ ඒවා වෙනස් වෙන්නේ නැති දේවල්. ගෙවූ ලාභාංශ, පොදු සංචිතයට මාරු කිරීම, සංචිත ප්‍රාග්ධනත කිරීම, කොටස් නිකුත් කිරීම, යෝජිත ලාභාංශ, ඒ ගැළපිළිවෙල ලකුණු එක ටක් 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 ගාලා ගන්න පුළුවන් ලකුණු ටික. මුකුත් හිතන්න දෙයක් නැහැ. පොදු සංචිතයට මාරු කරා කිව්වොත් රඳවාගත් ලාභයෙන් අඩු කරා පොදු සංචිතයට එකතු කරා ඉච්චරයි. ඊළඟට 600ක ලාභාංශ ගෙවීමට යෝජනා කරලානේ. ලාභාංශ ගෙවලා නෙමෙයි, තේරුම් ගන්න එපා වැරදියට. ලාභාංශ ගෙවලා නෙමෙයි. 600ක ලාභාංශ ගෙවන්න යෝජනා කරන්නේ. සටහනේ ලියන්න. ලියන්න සටහන් අංක 9, 8 නෙමෙයි 9, 9. සටහන් අංක 9 අරන් ලියන්න. 8 වෙනත් දෙවි සටහන් අංක 9. සටහන් අංක 9 ලියන්න. සාමාන්‍ය කොටස් හිමියන්ට ලක්ෂ 6ක ලාභාංශයක් ගෙවීමට යෝජනා කර ඇත. හරි. ගැළපිලි ටික ඉවරයි. දෙක දෙක ලස්සනට ඉවර වෙච්ච විදිය. අර දැන් ඉක්මනට දුවලා කරන්න බෑ. මේ හැම ගැළපිල්ලක් ගානෙම උගන්වන්න තියෙන නිසා. දැන් ඉන්න ළමයි ශේෂ පිරික්සු මේ ටික දාගෙන යන්න. දීපල පිරියත් උපකරණ ගත්තා. රටගල් එවන දාමු. ආරම්භක තොගය දාන්න ළමයි ආරම්භක තොගය කෙලින් 1800. ආරම්භක තොගය දාන්න ආරම්භක තොගය කෙලින් 1800. ගැනුම් දාන්න ගැනුම් කෙලින් 8500. ගැනුම් දාන්න ගැනුම් කෙලින් 8500. වෙළඳ ලැබිය යුතු දෑ ගත්තා. ගොඩනැගිලි කුලී ගත්තා. පුතේ ඔය ත්‍රිමාසික භාණ්ඩාගාර විල්පත් කියන්නේ මුදල් හා මුදල් සමාන. මතකද මම කිව්වා මුදල් ශේෂය, බැංකු ශේෂය, සුළු මුදල්, ත්‍රිමාසික භාණ්ඩාගාර විල්පත්. ඔන්න ඔය වගේ ඒවා තිබුණොත් මුදල් හා මුදල් සමාන සටහනේ ලියන්න. ලියන මුදල් හා මුදල් සමාන සටහනේ භාණ්ඩාගාර විල්පත් 1200. ඔයා මුදල් හා මුදල් සමාන සටහනේ ලියන්න. සේවක වැටුප ගත්තා, කල්බදු පොලී ගත්තා, රක්ෂණය ගත්තා, රත ඉන්ධන බෙදා හැරීම වියදම ලියන්න. රත ඉන්ධන 80 බෙදා හැරීම
විදුලිය දුරකථන පරිපාලන විකුණුම් කොමිස් බෙදා හැරීම. රත ඉන්ධන බෙදා හැරීම, විදුලිය පරිපාලන විකුණුම් කොමිස් බෙදා හැරීම. බැංකු ශේෂය ආයල යන මුදල් හා මුදල් සමානවල. බැංකු 512 යන මුදල් හා මුදල් සමානවල. විකුණුම් දාන්න විකුණුම් කෙලින් 15.700. විකුණුම් දාන්න විකුණුම් කෙලින්. සාමාන්‍ය කොටස් පොදු සංචිත රඳවාගත් ලාභ ඔය තුනම මේවල ආරම්භක ශේෂනේ පුතේ. සාමාන්‍ය කොටස් වල ආරම්භක ශේෂය 10000යි. පොදු සංචිතයේ ආරම්භක ශේෂය 1500යි. රඳවාගත් ලාභයේ ආරම්භක ශේෂය 944යි. ඔය ඔක්කොම ආරම්භක ශේෂ. ළමයි කල්බදුනයි හිමි ගත්තා වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම් ලියන්න. වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම් ලියන්න. හරි. ගාන ඉවරයි. අර බදු ගැලපිල්ල විතරනේ කරන්න තියෙන්නේ. බදු ගැලපිල්ල විතරයි කරන්න තියෙන්නේ. අනිත් ටික කරලා තියෙන්නේ. ළමයි මෙන්න තුලනේ කරා. මුලින් මෙන්න සටහන් අංක 1ට. මුලින් මෙන්න සටහන් අංක 1. ළමයි වෙනත් ආදායම් 30ක් තියෙනවා. ඒක ලියන්න ආදායම් ප්‍රකාශයේ. සටහන් අංක වෙනත් ආදායම් කෙලින් සටහන් අංක 1 30 ලියන්න. වෙනත් ආදායම් 30යි. ඒක ලියන්න ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් කෙලින් සටහන් අංකය 1 30යි. මොනවාද මේ සටහන් අංක 2 අපි සටහන් අංක 2 ලියන එක පස්සේ කරමුද? දැන් එකට පස්සේ 2 තියෙන්නේ අපි ගාන තුලණය කරලා සටහන් අංක 2 ලියමු මේ. සටහන් අංක 2 ලියන්න ඕනි මම අන්තිමට ලියන්නම් වියදම් ටික ඔක්කොම දාලා ඉවරයි. දැන් මේ විදිහට දීපල පිරියත සටහන තුලණය කළ එකේ ධාරණ ගිය ගන්න පුතේ. බලන්න ස්ක්‍රීන් එක. දීපල පිරියත සටහන පහළට තුලණය කරන්න ඉඩම් වල එකතුව ගන්න ගොඩනැගිලි වල පහළ එකතු ඊබඩු වල එකතුව. ගොඩනැගිලි ඊබඩු වල ෂය අරගන්න. දැන් මේ පිරිවැය වල එකතුවෙන් ෂය වල එකතු අඩු කරලා පිරිවැය වල එකතුවෙන් ෂය වල එකතු අඩු කරලා ගන්න ශුද්ධාගය 13.880. ශුද්ධාගය ගන්න 13.880. දැන් ළමයි දීපල පිරියත වල ශුද්ධාගය හරිද? දීපල පිරියත වල ශුද්ධාගය දාන්න ජංගම නවනවත්කම් වල උඩින් දීපල පිරියත උපකරණ කියලා සටහන් අංකය 4 13.880. ඊළඟට ළමයි භාවිත අයිති ඇතිවත්කම් සටහනේ 900 නේ ශුද්ධාගය. භාවිත අයිති ඇතිවත්කම් සටහනේ ශුද්ධාගය 900 නේ. ඒක දාන්න ජංගම නවනවත්කම් වල එකක්. භාවිත අයිති ඇතිවත්කම සටහන් අංක 5 900. ඊළඟට ළමයි මුදල් හා මුදල් සමාන දෙකේ එකතුවනේ අංක 6 නේ මේක 7 නේ. මුදල් හා මුදල් සමාන අංක 7 ගේ සටහන් අංක වල පොඩි වරදක් තියෙනවා. මුදල් හා මුදල් සමාන අංක 7 1712 මුදල් හා මුදල් සමාන දෙකේ එකතු අංක 7 1712යි. ඒක දාන්න ජංගමවත්කම් වල පහලින් මුදල් හා මුදල් සමාන දෑ සටහන් අංකය 7 1712. සටහන් අංකය 7 1712. හරිද? ඊළඟට සටහන් අංකය 8 වෙනත් ගෙවිය යුතුද? සටහන් අංක 8 9 නෙමෙයි 8. 8නේ අපි ගත්තේ. මේ නෙමෙයි සටහන් අංකෙ ඉතින් 9 වුණා කියලා වරදක් නැහැ ඉතින්. ඔයාට ඒක කැමති විදියට අංකෙ ගත්තට කිසි ගැටලුවක් නැහැ ළමයි. හරිනේ. මම ගත්තේ 8 නිසා මම වෙනස් කරා. වෙනත් ගෙවිය යුතු දෑවල එකතු දැන් 332නේ. වෙනත් ගෙවිය යුතු දෑවල එකතු දැන් 332නේ. හරිද බලන්න. වෙනත් ගෙවිය යුතු දෑවල එකතුව 332 ලියන්න. වෙනත් ගෙවිය යුතු දෑවල ජංගම වගකීම් වල ලියන්න. ජංගම වගකීම් වල ලියන්න වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහන් අංකය 8 332.